වතාවට මම කලින් පූර්විකා සඳහන් කරපු ආකාරයෙන්ම 78 ඒ ව්‍යවස්ථාව 19 වතාවක් මේ වෙද්දී අපි සංශෝධනය කරලා තියෙනවා. ඇයි 19 වෙනි වතාවටත් අපේ ව්‍යවස්ථාව සංශෝධනය වුණේ? වැඩි කතා නැතුව පළවෙනි ප්‍රශ්නේ උත්තර. 19 වෙනි වතාවට ව්‍යවස්ථාව සංශෝධනය වුණේ ඇයි කියන එක ඇත්තටම පෙන්වන්නේ අපේ සමාජයේ ශ්‍රී ලාංකේය සමාජයේ නීතිය 19 පාරක් තරුණ වෙලා කියන කාරණේ අපි ඒක සාමාන්‍ය නීතිවේදී හැටියට අපි අත්දැක කරන්නේ 19 පාරක් තරුණ වෙලා. ඉතින් මොකද තරුණ ව්‍යවස්ථාපක ඉතින් විමානරත්නතුමා මේ අපි දැන් මොකක් හරි දෙයක් නිර්මාණය කරන්නේ අපි කියනවා ගයක් හැදුවත් අපි ජීවිත කාලෙටම ඉන්න බලාගෙන ගයක් හදන්නේ සාමාන්‍ය දැන් අවුරුද්දකින් දෙකකින් ඉන්න නෙමෙයි. ඒ වගේම තමයි ගයක් අපි ප්‍රෙපෙයාර් කර හදන්නත් නෙමෙයි ආරම්භක ප්‍රාග්ධනයක් වැය කරන්නේ. ඉතින් ඒ වගේ පදනමක් උඩ ඇයි එච්චර කාල සීමාවක් නීති විශාරදයන්, නීතිඥයන්, දේශපාලඥයන් මේ ශාස්ත්‍රීය ප්‍රමුඛයන් එකතු වෙලා හදපු මේ ව්‍යවස්ථාව ඇයි 19 වතාවක් සංශෝධනය කරන්න උනේ? හේතු ටික අපි පොඩ්ඩක් කතා කරමු. ඒක වෙන මේ වගේ දැන් ඔබ හොඳ උදාහරණයක් ගත්තා. ගයක් හදනකොට තියෙන අභිලාෂය මොනවද? ව්‍යවස්ථාවක් කියන්නේ රටේ මූලික නීතිය. රටේ නීතිය ගයක් නම් ව්‍යවස්ථාව කියන්නේ හි අත්‍යවශ්‍යම සහ ශක්තිමත්ම කණු ටික. ඉතින් ව්‍යවස්ථාව මැදි කරගෙන තමයි අපි ගේ හදන්නේ. එතකොට ව්‍යවස්ථාව හොඳ ශක්තිමත් පදනමක් මත ගොඩනැගිලා තිබුණොත් ව්‍යවස්ථාව සංශෝධනය වෙන වාර ගන්න. ව්‍යවස්ථාව පෞද්ගලික අභිමතාර්ථ මත පැනවිලා තිබුණොත් ව්‍යවස්ථාව සංශෝධනය වෙන වාර ගන්න වැඩි. මොකද ජනතාභිලාෂයන්ට ව්‍යවස්ථාව ගැළපෙන්න ඕන නිසා. ඉතින් මේ ව්‍යවස්ථාව ඔය අතේ තියෙන ව්‍යවස්ථාව 1978 ඔක දෙවන ජනරජ ව්‍යවස්ථාව. ඕක පනවන්න ඉස්සෙල්ලා තිබුණ පළමු ජනරජ ව්‍යවස්ථාව 1972. ඒක පනවන්නේ සිරිවාණ්ඩි බණ්ඩාරනායක මැතිණියගේ කාලේ සමගි ප්‍රමුණු රජය ඇතුළු ඒ වාමාංශික බලවේග ටික බලය හම්බෙච්ච කාලේ මේක පනවන්නේ දක්ෂිණාංශික දේශපාලන මතවාද දාන පක්ෂ ටිකක් බලය හම්බුන කාලේ. හැබැයි 72 ව්‍යවස්ථාවට වැඩිය කොහොම මේ නීතිමයන්තින් බොහෝ වැදගත් ඉදිරි ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ ටිකක් ඕකේ තියෙනවා. ඒත් එක්ක තිබුණු සමහර දේවල් අපට ගැළපෙන්නේ නැති ගතියක් තියෙනවා. දැන් කාලයක් යද්දී මිනිහෙක්ගේ කොණ්ඩේ සුදු වෙනවනේ. සුදු වෙනකොට එක්ක ඩයි ගන්න ඕනේ, එක්ක කොණ්ඩේ කපන්න ඕනේ. දැන් ඒ වැඩේ තමයි ඔය 19 පාරක් කරලා තියෙන්නේ. ඩයි ගාපුවාම එළුම තරුණ වෙනවා. ඉතින් ඒ හින්දා තමයි 19 පාරක් තරුණ වෙලා තියෙන්නේ. ඕකෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි සංශෝධන හතර පහ ආයතන කියනකන් යන්නේ මේ ඇත්තටම අපිට වෙන අර හියුමන් එරර් කියලා තියෙනවා. මිනිස්සයන්ට වෙන සිද්ධ වෙන වැරදි කීපයක් තියෙනවා. දැන් ඔබේ නම ලියද්දී ඔබට අකුරක් ස්පෙල්ලක් වැරදුනොත් අපි කියන්නේ ඔබ නම දන්නේ නැති හින්දා නෙමෙයි මේක වැරදිලා තියෙන්නේ. ඒක වැරදින්න පුළුවන් දෙයක්. ඒ වගේ දේවල් ටිකකුත් මේ සංශෝධනාත්වලින් නිවැරදි කරලා තියෙනවා. ඒ අතරේ බොහෝම වැදගත් සංශෝධන කීපයකුත් තියෙනවා. මූලික රාමුව වෙනස් කරපු සංශෝධන කීපයකුත් තියෙනවා. මූලික රාමුව ආපහු හරිගස්සපු සංශෝධන කීපයකුත් තියෙනවා. ඔව්. එතකොට අපි මේ සමස්ත සංශෝධන පිළිබඳව තමයි සැකවින් කතා කරන්නේ. ඉතින් මේ ඉදිරිතුමා මේ අපි කතා කරමු 19 වෙනි වතාවට ව්‍යවස්ථාවේ සංශෝධන කීපයක් ඇති වුණානේ. ඒ සංශෝධන වලට හේතු වුණ කරුණු කාරණා මොනවාද? 19 වෙනි ව්‍යවස්ථාව ගැනම අපි විශේෂ සැලකිල්ලක් දැක්වුවොත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන්ම බලපාපු ප්‍රධානම හේතු ටික මොනවාද? 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව නීතිමය සහ දේශපාලනමය අර්ථකථන දෙකක් තියෙනවා. එතකොට 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඔක ටිකක් රැගෙන යන්න වෙනවා. එතකොට 19 ටිකක් තේරෙනවා. 17 කියන එකටත් ටිකක් රැගෙන යන්න වෙනවා. එතකොට 19 කියන එක ගොඩක් තේරෙනවා. 17 කියන සංශෝධනය එනකොට දේශපාලන වටපිටාවේ වාමාංශික සහ මධ්‍ය වාමාංශික දේශපාලන කඳවුරු දෙකක් එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ සහ වර්තමාන කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සන්ධානය එකතු වෙලා තමයි 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය පාර කපන්නේ. හැබැයි එතන තිබුණු සංකල්පනීය தත්ත්වය වැඩි හින්දා ප්‍රායෝගිකව හරක් දෙන්නේ එක කරත් එක දෙපැත්තේ බැලඳා වගේ වැඩක් වෙනවා. ඒතර
හරක් දෙන්නම හොඳයි ජව සම්පන්නයි යන්න හදනවා. දෙන්න බැඳලා ඉන්නේ විරුද්ධ පැත්තට මුණලා නිසා කරත්තේ එතනම තමයි. ඒ නිසා 17 ආපු සමහර සංශෝධන බිමේ පළ කරන්න බැරි වුණා. 18 කියන්නේ දේශපාලන වටපිටාවේදී බලයේ හිටපු ජනාධිපතිවරයෙක්ගේ ජනාධිපති ධූර කාලය දීර්ඝ කරන්න කියන චෝදනාව ටිකක් තියෙන ලැබුණු ව්‍යවස්ථා සංශෝධන 17 ප්‍රායෝගික බව නැතිකමයි 18 තිබුණු සමහර ජනතා විරෝධී කියලා හඳුන්වපු කරුණු කාරණා ටිකකුයි නිවැරදි කරන්න 19 කියනවා. 19 කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ හැරවීමක් ලක්ෂයක් ඇරෙන්න මම දකිනවා. 19 කියනකොට බලේ ඉන්න ජනාධිපතිවරයා තමාගේ ජනාධිපති ධූරයේ බලතල අයින් කරන්න මේ සංශෝධන තුනේ සංශෝධන කීපයක් එකතු කරනවා. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ඇතුලේ තියෙන අගමැති ධූරයේ බලය වැඩි කරන්න සංශෝධන කීපයක් තියෙනවා. ස්වාධීන කොමිෂන් සභාව පිටවන්නේ 17 වෙනි සංශෝධනය යටතේ ඒවා බිමේ පළ කරන්න බැරුව උදාහරණයකට ඔබට මතක නම් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මම කෙටි එක උදාහරණයක් කියන්නේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ස්වාධීන මැතිවරණ කොමිසම හදන හැටි කියලා ඒක හදනතුරු දැනට ඉන්න කොමසාරිස්වරයා බලය පාවිච්චි කළ යුතුයි කියන වගන්තිය ඔබ විශ්වාස කරන්න අවුරුදු 10ක් 12ක් මැතිවරණ කොමසාරිස්වරයා එවකට හිටපු ගණට විශ්‍රාම ගන්න බැරි තැනකට ව්‍යවස්ථා සංශෝධනයේ දන්නේ නැතුව හැදුනා. අන්තිමට ස්වාධීන මැතිවරණ කොමිසම හදන්න බෑ හැදෙන්නේ නැහැ. එතකන් හිටපු කෙනා බලයේ ඉන්න ඕනේ යාට විශ්‍රාම යන්න බෑ මොකද ව්‍යවස්ථාවේ කියලා දිනා යා බලයේ ඉන්න ඕනේ කියලා. එහෙම අර්බුදයකට අපි කියන්නේ. ඒ කියන්නේ ටිකක් දුරදිග හිතන්න නැතුව බලන්න නැතුව පොත බලාගෙනම හදපු දේවල් හින්දා තමයි මුනේ. ඒ හින්දා තමයි මේ ඔක්කොම නැති කරන්න ස්වාධීන කොමිෂන් සභාවෙන් ප්‍රසම්පාදන ස්වාධීන කොමිෂන් සභාව ස්වාධීන කරන්න ජාතික පොලිස් කොමිසම මැතිවරණ කොමිෂන් සභාව මේ වගේ ගොඩක් ප්‍රගතිශීලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගොඩක් 19 ගෙනාවා. මේ වගේ සාර්ථක අසාර්ථක භාවයේ අද අපි විඳින්න ඉන්නවා. ඔව් දැන් අර අපි 19 වෙනි සංශෝධනය ගෙනෙද්දී එතකොට හිටපු පහුගිය මලේ හිටපු ජනාධිපතිවරයා තාමත් කැමැත්තෙන් හිටියා එතුමන්ගේ බලතල එතුමන්ම අඩු කර ගන්නවා කියන තර්කයේ උඩ. නමුත් එතුමන්ම පස්සේ විවේචනය කරන්න පටන් ගත්තා ප්‍රසිද්ධියේම මේ දේ තුලින් මට කරන්න ලැබුණේ නැහැ මට කරන්න දුන්නේ නැහැ කියන කාරණා. අනික් කාරණාව තමයි මම මේ ප්‍රශ්න දෙක තුනම ඔබට ඉදිරිපත් කරනවා මේ. අනික් කාරණාව තමයි අර නීතිය නමන කතන්දරයකුත් ආවා අර ස්වාධීන කොමිසමක් උඩ. ඊළඟට 19 වෙනි සංශෝධනයෙන් පස්සේ මෑත කාලේ වෙනකම් ක්‍රියාත්මක වෙන මේ මැතිවරණ කොමිසමට අද වෙද්දී දේශපාලනික බලපෑම් කරනවා කියලා එවකට ආණ්ඩු පක්ෂයටපු දැන් විපක්ෂය චෝදනා කරනවා. එතකොට ඇත්තටම ඒ 19 වෙනි සංශෝධනයේ මූලික මුඛ්‍ය පරමාර්ථ වුණ කරුණුකාරණා ඒ කියන්නේ ජනාධිපතිගේ බලතල අඩු කිරීම අපි අර සාමාන්‍ය භාෂාවෙන් ඒ කාලේ කියුණා තඩු කපන එක. ඊළඟට ජනතාවට වගේ කියන පාර්ලිමේන්තුවක් අගමැතිවරයෙක් නිර්මාණය කරන එක. ඒ සියලු දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට වුණා දෝ කියන සැකයක් ප්‍රශ්නාර්ථයක් අපි ඉදිරියේ තියෙනවා ඒ පිළිබඳව ඔබතුමන්ගේ මතය කොහොමද? ඒ ඉතින් ඔබට සුබරතුමාක් එකතු කරන්න ඕනේ ඉස්කෝලේවත් උගන්වන්නේ නැති නීතිය ඔබ මිනිස්සුන්ට කියලා දෙන්න දරන උත්සාහයට නීතිවේදීන් අපිට අපේ ලොකු ප්‍රණාමයක් ඔබට පුද කරන්න ඕනේ. මේක තමයි ඇත්තටම එන්නෝනේ කතාව. 19 සංශෝධනයේ කියනකොට බලයේ හිටපු ජනාධිපතිවරයා එයාගේ දේශපාලන කාරණා මම කියන්නේ නමුත් මම හිතන්නේ එතුමා නිසි උපදේශ මත ව්‍යවස්ථා සංශෝධනය කරයි කියලා. එහෙම කරා නම් ඉදිරිය දකින්න තමයි මිනිස්සු යම් යම් විෂයන් හදාරන්නේ. විද්‍යාවේ විෂය හදාරන කෙනා විද්‍යාව ඉදිරිය දකින්නවා. නීතියේ විෂය හදාරන කෙනා නීතිය ඉදිරියේ වෙන්න පුළුවන් දේවල් දකින්නවා. දකින්න බැරුව කොළවල ව්‍යවස්ථා සංශෝධන ලියපුවාම ඔය වෙච්ච වැඩ වෙනවා. හරි සරලයි. එතකොට හිටපු ජනාධිපතිවරයාගේ දූර කාලය අඩු වුණා. ඔහුගේ බලතල අඩු වුණා. කැබිනට් මණ්ඩලයේ උට තිබුණු තැන අඩු වුණා. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ පත් කිරීම, බලයෙන් පහ කිරීම වගේ දේවල් යම් යම් පත් කිරීම සිදු කිරීමේදී ඔහුට තිබුණු බලතල අඩු වුණා. සාමාන්‍යයෙන් ඔබ දැකලා තියෙනවා ජනාධිපතිවරයාගේ කාර් එකේ රාජලාංඡනය ගහලා තියෙනවා. ඇයි එහෙම ගහලා තියෙන්නේ? එහෙම ගහලා තියෙන්නේ අපි විශ්වාස කරනවා මේක ඉංග්‍රීසි නීතියේ තියෙන සම්ප්‍රදායක්
රටේ නායකයා, රාජ්‍ය නායකයා, රටේ නායකයා, රජේ නායකයා, මේ මුළු රාජ්‍යම නායකයා. එංගලන්තේ නම් මහරජික. රාජ්‍ය නායකයා කියන්නේ පාර්ලිමේන්තු නායකයා, දේශපාලන නායකයා නෙවෙයි, රාජ්‍ය නායකයා. වැරදි කරන්නේ පරමාදර්ශී කියලා අපේ විශ්වාසයක් තිබුණා. එහෙම හිටපු රාජ්‍ය නායකයෝ ඒ කාලේ හිටපු හින්දා තමයි මේ විශ්වාස වෙන්නේ. ඒ හින්දා අපි ඉස්සාල කරනවා ජනාධිපතිවරයා ගමන් කරන රථයේ රථ වාහන වැරද්දක් කරන්නේ නැහැ. ඒ හින්දා ඒකට අංකයක් අවශ්‍ය නැහැ වාහනේ අඳුර ගන්න. මොකද ඒ තරම් ඒ චරිතය පරමාදර්ශී කියලා. හැබැයි පස්සේ කාලේ මිනිසුන්ට තේරෙනවා ජනාධිපතිවරයා කියට මේක එලවන්න වෙන මිනිහෙක්. ඒ මිනිහාට වැරදි වෙන්න පුළුවන්. ඒ වුණාට රාජ්‍ය ලාංඡනය ගහන්න කිව්වොත් අංකයක් නැහැ. හදිසියට බලලා ලියා ගන්න විදියක් නැහැ. කළු පාට කාර් එකක් කියලා ලියන්නේ. ඒ හින්දා අන්න දැන් අර සංකල්පයට අවශ්‍ය වෙන වර්ධනීය තත්ත්වයක්. ඕම වර්ධනීය තත්ත්වයක තමයි ජනාධිපතිවරයාට තිබුණු මුක්තිය නඩු පවරීම නොකර සිටීමට ඔහු වරදක් කරන්නේ නැහැ. ඔහුට නඩු පවරන්න බෑ. ඕක අයින් වෙනවා. ඊට පස්සේ ඔහුගේ දුර කාලය අඩු වෙනවා. ඔහුට කරන්න පුළුවන් පත් කිරීම අගමැතිවරයෙක් පත් කිරීම අයින් වෙනවා. කැබිනට් මණ්ඩලයේ උඩ තිබුණු තත්ත්වය අඩු වෙනවා. ඉතින් මේ තටු කපනවා කියන්නේ ජනාධිපතිවරයාට තියෙන බලතල සීමා කරනවා. සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පිළිගැනීම තමයි මේක හොඳයි. මිනිසුන්ගේ බලය පුළුවන් තරම් එහෙම වෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ව්‍යවස්ථාවේ මම අර කිව්ව අත්තිවාරම. ඕක අත්තිවාරමට ගැලපුණේ නැහැ. හරියට නිකන් තනි තට්ටුවට දාපු අත්තිවාරමේ තට්ටු භාග කොට නැගිටලා හදන්න හදපු උත්සාහයක් වගේ. මේක දරා ගන්න බෑ. කඩා වැටෙනක නිත්‍යයි. ඒ නිසා තමයි ජනාධිපතිවරයා කියන එක අපේ රටේ ව්‍යවස්ථාව ඇතුලේ තියෙන ප්‍රධාන බල කණුවක්. මේ කණුව ටික ටික වටේ තියෙන මස රැහැලා කම්බි ටික විතර කිතුරු කරපුවාම කණුවට පවතින්න බැරි වුණා. ඒ නිසා ඒකෙන් බලපෑමුනේ සමස්ත රටේ පාලන තන්ත්‍රයට, අධිකරණයට සෙසු සියල්ල ඔබේ මගේ ජීවිතේ හැම දෙයකම මේක බලගන්න. ඒ නිසා තමයි සමහර දේවල් අපිට දකින්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හොඳ නැති කාරණා කීපයක් ඉෂ්ට කරා කියලා. ඉතින් අපිට පුළුවන් නම් එකපාර ව්‍යවස්ථාවක් හදනකොට මේ ඔක්කොටම හරියන ව්‍යවස්ථාවක් හදන්න මේ ප්‍රශ්නේ කවදාවත් දෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ කියන්නේ එහෙම අපිට හදපු එකම ව්‍යවස්ථාව ලොකු කොහෙවත් නැහැ. එහෙම කරන්න බෑ. අපිට හැමදේම තේරෙන්නේ නැහැ. අපි එන විදිහට තමයි අපි මේ සංශෝධන එකතු කරන්න ඕනේ. සමාජයේ විකාශනය, මානව පරිණාමණය, සමාජ පරිණාමණය, නීතිය පරිණාමණය කියන මේවට ගැලපෙන්නේ. ඒ නිසා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පොදු අර්ථයෙන් පිටකවරෙන් පරිම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී හැබැයි ප්‍රායෝගික තත්ත්වයේ සමහර තැන්වල වැටෙන ඩෙඩ්ලොක්ස් අපි කියනවා ඒක මේ කියන්නේ කොහටවත් යන්නේ නැති විදිහට වැටෙන ඩෙඩ්ලොක්ස් මේවා අරගන්න බෑ. ඒ හින්දා තමයි ඔබට මතක නම් පාස්කු ප්‍රහාරය වෙනකොට රටේ ඇති වුණු තත්ත්වය අගමැතිවරයා එක පැත්තක ජනාධිපතිවරයා එක පැත්තක වග කියන්නේ මිනිහෙක් නැහැ. කිසි කෙනෙක් නීතිය පිළිපදින්නේ නැහැ. එක්කෙනෙක් කණේ ගෑවෙන්න නීතිය නමනවා, ඕන කෙනා හිරේ දානවා, පෞද්ගලිකව පලි ගන්නවා. දැන් ඔය ඔක්කොම වෙන්නේ අර බිමේ පළ කරන්න බැරි පොතේ ගුරාලගේ වැඩේ හින්දා. ඔව්. දැන් අපි සාකච්ඡා කරපු කරුණුත් එක්කලා අපිට පැහැදිලි වෙනවා මේ අපි දැන් මම අර කලින් මූලාරම්භයේ ගත්ත උදාහරණයත් එක්කලම මේ අපි ගියක් අලුතෙන් හැදුවත් පරම්පරා ගානක් පවතින මේ ගෙදරට අර ගතානුගතිකව සිදු කරන වෙනස්කම් අලුතින් ටයිල් වර්ගයක් එනවා නම් අපි ටයිල් වර්ගයේ ගෙදරට තියෙන එක ගලවලා අපි හයි කරනවා. එහෙම නැත්නම් තීන්ත ටිකක් පාට ටිකක් ගන්නවා. අලුතෙන් කෑල්ලක් දෙකක් එකතු කරනවා. ජනේලයක් වෙනස් කරනවා. මේ වගේ දේවල් කරගෙන තමයි අපි අපේ ජීවිත තත්ත්වය උසස් කරගන්න. එහෙම නැත්නම් විවස්ථාවක් මේකට උදාහරණයක් විදිහට ගත්තොත් රටේ තත්ත්වය, රටේ ජීවන තත්ත්වය දිනු කරගන්න ඔබේ කරගන්න. ඉතින් මේ මගේ අන්තිම ප්‍රශ්නේ දීතුමා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. 19 වෙනි වතාවතත් සංශෝධනය කරපු මේ විවස්ථාව මෙතරම් භයානක නම් දැන් මේ විවස්ථාව 78 ඉඳලා වසර ගණනාවක් අපිට යම් තැන්වලදී කෙනෙහිලිකම් කරා නම් ඔබ විශ්වාස කරන ආකාරයට මේ 78 විවස්ථාවටම 20 වෙනි සංශෝධනයක් යොදන එකද හොඳද? එහෙම නැත්නම් අලුත් විවස්ථාවක් ලංකාවට ගේන එකද සම්පාදනය කරන එකද හොඳද? මගේ එකපාර උත්තරයක් මම කෙටියෙන් දෙනවා නම් මම කැමතියි මේ කියන එක තියාගන්න. ඒක ඇයි එහෙම කියලා ප්‍රශ්නයක් ඔබ නැගුවොත් මම ඒකට කියන්නේ ඔබ කැමති සාමාන්‍යයෙන් අපි කැමති තරුණ වෙන්නද වයසට යන්න? තරුණ වෙන්න කැමති. හැබැයි තරුණ වෙනවා කියලා ඔබ කැමතිද අතදරුවෙක් ලදරුවෙක් තරුණටම තරුණ වෙන්න? දර ප්‍රශ්නයක්. ආයතන ප්‍රශ්නයක්.
ඒක දෙපාරක් හිතනවා නෑ. එතෙන්ට නෙමෙයි අපිට යන්න ඕනේ. තරුණකමටයි යන්න ඕනේ. තරුණකම කියන්නේ ලදරුකම නෙමෙයි. ආයේ ව්‍යවස්ථාව කිපැද්දුවොත් ඒ ඉපදෙන්නේ ලදරුවෙක්. ඒ ව්‍යවස්ථාව හදන මිනිහා පොතේ ගුරෙක් එහෙම වුණොත් අපිට 20 නෙමෙයි 500ක් විතර සංශෝධනය කරන්න වෙයි. ඒකද හොඳ මේ හැටි දන්න යකාද හොඳ. මොකද දෙයියන්ට ඕක තමයි අපිට විශ්වාස කරලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ ව්‍යවස්ථාව හදන මිනිස්සු. මෙයා ඔක්කොටම තියෙන පෞද්ගලික අභිමතාර්ථ. මේ වගේ පුළුවන් තරම් ඈත් වෙච්ච මිනිස්සු තමයි අපි ප්‍රබුද්ධ හැටියට ගන්නෙ. එහෙම නැතුව මේවා ශූන්‍ය කරපු මිනිස්සු නැහැ. ඒ නිසා හැමෝටම පෞද්ගලික අභිලාෂ තියෙනවා. 72 ව්‍යවස්ථාව පෞද්ගලික අභිලාෂ අපි දකිනවා. හෝල්බෘක් ප්‍රතිසංස්කරණ පෞද්ගලික අභිලාෂ දකිනවා. සුදු ආණ්ඩුවක් හැටියට කැමරන් ප්‍රතිසංස්කරණ අපි දකිනවා. 78 ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගෑණිය පිරිමියෙක් කරන්න සහ පිරිමියෙක් ගෑණියෙක් නොකර සිටීමට බලතල පෝරා ගැනීම පෞද්ගලික අභිලාෂ මේ විවේචනය නෙමෙයි මම දකිනවා. ඉතින් 17 වෙනි සංශෝධනයේ පෞද්ගලික අභිලාෂ අපි දකිනවා. 18 වෙනි එකේ දකිනවා. 19 වෙනි එකේ දකිනවා. ඉතින් මම කැමති මේ ව්‍යවස්ථාව 20ක් කරලා හරි මේ සංශෝධනය කරලා මිනිස්සුන්ට කරගෙන බිමේ පළ කරන්න පුළුවන් ලංකාවට උචිත දේශජ පොළවෙන් ඉපදෙන ව්‍යවස්ථාවක් බවට පත් කරගන්න. හැබැයි මේක කරන්න යෑමේදී මේක කරන්න ඕනේ ඒ විශේෂයට ප්‍රවීණත්වයේ තියෙන මිනිස්සු. එතකොට තමයි මූලික 78 ඔබේ අතේ තියෙන පොත ගැන සහ එහි මූලික සැකස්ම පදනම පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් 20 වෙනි සංශෝධනයෙන් ඔබට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. එහෙම නැත්නම් දේල්ගහේ පෝල් පැල කරන්න ගියාම වෙන්නේ දේල් පැල කරනවා පෝල් පැල කරනවා. ඕනම හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රටටත් අපටත් හෙටටත් සියලුම දේටත් සරු වෙන ව්‍යවස්ථා සංශෝධනයක් රාජ්‍ය තාන්ත්‍රණයක් නිර්මාණය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නැවතත් දවසක අපි බලාපොරොත්තු වෙන සමුගන්න ඔබතුමාට මේ ස්තුතියි ආයුබෝවන්.